හරි මම පොඩ්ඩක් ගිය සතියේ දේවල් ටික නැවත මතක් කරගෙන මෙහෙනම් ප්‍රශ්න ටික පැත්තට යන්නම්. right මෙතෙන්දී අපි කතා බහ කරේ බූලිය ප්‍රකාශයකට අදාළ සත්‍යතා වගුවක් නිර්මාණය කරන ආකාරය. right එතකොට අපි අරගත්තේ සර්කිට් එක අඳින්න අරගත්ත ප්‍රකාශයම තමයි අපේ උදාහරණය. a+b_c කියන ප්‍රකාශයට කොහොමද සර්කිට් එකක් අඳින්න කියන එක ගැන. right එතනදී මම කියලා තියෙනවා මුලින්ම ප්‍රකාශය තුල ඇති එකිනෙකට වෙනස් විචල්්‍ය ප්‍රමාණය හඳුනා ගන්න ඕනේ. අපි සර්කිට් එක අඳිනකොටත් ඔය දෙයමයි කරේ. right ඊළඟට දෙවෙනි පියවර තමයි මෙතනදී වැදගත් උනේ. නේද? දෙවෙනි පියවරේදී අපි කතා බහ කරා මේ එක් හඳුනා ගන්න අපි එක විචල්්‍යයට අදාළව එක තීරුවක් බැගින් සත්‍යතාව වගුව ඇඳ ගන්න ඕනේ කියලා. එතකොට ප්‍රකාශයක් අපි අඳුන ගන්නකොට ප්‍රකාශය ඇතුලේ A B C කියලා මේ ප්‍රකාශය ඇතුලේ විචල්්‍ය තුනක් තියෙනවා. එතනදිත් මම ඔයගලන්ට කිව්වා ඒගොල්ලන්ගේ විවිධ ආකාර විශේෂයෙන් ගොඩක් අය පටල ගන්නවා A සහ A බා තිබ්බොත් ඒ දෙන්නෙක්ද කියලා හිතන තැනට එනවා. එහෙම වෙන්නේ නැහැ. සරලව කිව්වොත් එකිනෙකට වෙනස් අකුරු විචල්‍යයන් කියලා කියන්නේ අපි ගණිතෙත් අපි දන්නවනේ නේද අකුරක් අරගත්තම ඒ අකුර තමයි අපි විචල්‍යයක් කියලා සඳහන් කරන්නේ. ඒතර එකිනෙකට වෙනස් අකුරු ටික තමයි ඔයගොල්ලෝ අඳුන ගන්න ඕනේ. ඒතර මේ දීලා තියෙන ප්‍රකාශයේ f = a+b/c කියන ප්‍රකාශයේ ඔයගලන්ට අකුරු තුනක් පේන්න තියෙනවා දකුණු අත පැත්තේ. සමීකරණයක් උනා අපි දකුණු අත පැත්ත තමයි එතනදී කන්සිඩර් කරන්නේ. වම් අත පැත්ත කියලා කියන්නේ අවුට්පුට් එක ඉන්ඩිකේට් කරන්න ඉන්න කෙනා f කියලා කියන්නේ. එතකොට a+b/c වල අකුරු තුනක් ඔයගලන්ට පේන්න තියෙනවා. ඒක නිසා විචල්්‍ය තුනක් තියෙනවා කියලා අපි සලකනවා. ඒකට අදාළව අපි ආදාන තීරු තුනක් ඇඳ ගන්නවා. ඒ වගේම තමයි ආදාන තීරු තුනට අදාළව ආදාන සංයෝජන ලියා ගන්න කියලා මම ඔයගලන්ට කිව්වා. අපි ආදාන සංයෝජන ලියා ගන්න විදිහ කතා කරා. මෙතෙන්දි මම ඔයගලන්ට කිව්වා ඕගලන්ගේ සිලබස් එකට අදාළව එන්නේ විචල්්‍ය 1, විචල්්‍ය 2 සහ විචල්්‍ය 3 කියන තැන් වලට වෙනකන් විතරයි. මම විචල්්‍ය 4ක් දක්වා එන විදිහට ඔයගලන්ට කියලා දුන්නා. ඒ වගේම ආදාන සංයෝජන ටික කෙටියෙන් කොහොමද පුරවගන්නේ ෂෝට්කට් එකෙන් කොහොමද පුරවගන්නේ කියලා දුන්නා. පළවෙනි තීරුවේ මුලින්ම අපි පේලි ගාන තීරණය කරගන්නවා ආදාන විචල්්‍ය වලට අදාළව. එතකොට ඒ ආදාන විචල්්‍ය වලට අදාළව පේලි ගාන තීරණය කරන්න මේ තියෙන මෙතන ඔයගලන්ට මේ පෙන්නලා තියෙන සමීකරණය අපි පාවිච්චි කරා. ආදාන සංයෝජන ගණන සමානයි දෙකේ බලයක් ආදාන ගණන කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි තීරණය කරනවා කොච්චර තේලි ප්‍රමාණයක් එනවාද කියන එක. right එතකොට ආදාන සංයෝජන ගාන එනවා විචල්්‍ය ගාන දෙකේ බලයක් විදිහට අරගත්තම ඒකට අදාළව තමයි මම ඔයගලන්ට මේ වම් අත පැත්තේ නිල් පාටින් කොටු කරලා තියෙන ටේබල් එක පෙන්නලා තියෙන්නේ. එතකොට ආදාන ගාන එකක් නම් ආදාන සංයෝජන ගාන දෙකේ පළවෙනි බලයක්. ඒ කියන්නේ දෙකක්. ආදාන දෙකක් නම් සංයෝජන ගාන දෙකේ දෙවෙනි බලයක්. ඒ කියන්නේ හතරක්. තුනක් නම් දෙකේ තුන්වෙනි බලයක්. ඒ කියන්නේ 8ක්. හතරක් නම් දෙකේ හතරවෙනි බලයක්. ඒ කියන්නේ 16ක්. right එච්චර ප්‍රමාණයකට ආදාන සංයෝජන නැත්නම් සරලව කිව්වොත් අපි අඳින සත්‍යතා වගුවේ පේලි ප්‍රමාණය කීයක් තියෙනවද කියලා අපි අඳුන ගන්නවා. ඊළඟට පේලි ටික පුරවනකොට කොහොමද අපි පුරවන්නේ? මම මෙතෙන් දාගත්තේ ආදාන තුනක් අපේ ප්‍රශ්නෙට අදාළව තියෙන. ඒකට ආදාන තුනක් නම් අපිට තියෙන්නේ ආදාන සංයෝජන 8ක් අපි ගාව තියෙනවා. ඒකට ඒ 8 පුරව ගන්න ක්‍රමවේදයක් මම කතා කරා. දරුවනේ මට විනාඩියක් දෙන්න. හරි එතකොට අපි ආදාන පේලි ගාන 8ක් කියලා අඳුනගත්තයින් පස්සේ නෑ ඔහොම විතරයි තිබුණේ. හරි
දරුවනේ මට විනාඩියක් දෙන්න. හරි. එතකොට ළමයි අපි අඳුනගත්තා විචල්්‍ය 3ක් තියෙනකොට ආදාන 8ක් ආදාන පේලි 8ක් තියෙනවා ආදාන සංයෝජන 8ක් තියෙනවා කියලා. එතකොට ඒක අපි පිරෙව්වේ කොහොමද? මුලින් අපි කිව්වා පළවෙනි තීරුව අරගෙන ඒ තීරුවේ තියෙන පේලි ප්‍රමාණය හරියටම දෙකට බෙදලා භාගයක් බිංදු වලින් භාගයක් එක ඒවා වලින් පුරවන්න. right? ඊට පස්සේ මේ භාගයක් බිංදු වලින් පුරවපු එක්කෙනාව සලකලා දෙවෙනි පේලියේදී ඒ පේලි ප්‍රමාණයෙන් භාගයක් බිංදු භාගයක් එකේව වෙන විදිහට පුරවන්න. ඊට පස්සේ එකේව ප්‍රමාණය තියෙන තැනත් භාගයක් බිංදු භාගයක් එකේව පුරවන්න. අවසාන පේලියෙත් නැවත කරන්නේ අර බිංදු එකට තියෙන කොටස් ටික අරගෙන ඒකෙත් භාගයක් බිංදු භාගයක් එකේව පුරවන එක. right? ඔය විදිහට ඔය රටාව ප්‍රැක්ටිස් කරන්න කියලා මම ඔයගලන්ට කිව්වා. මේක නම්බර් සිස්ටම් පාඩම. ඒ කියන්නේ මීට කලින් පාඩමත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා කොහොමද මේ ටික ලියාගන්නේ කියන එක. ඒක අපි මේ පාඩම කරනකොට බලමු. මොකද දැන් අපි මේ පාඩම කරන්නේ බ්‍රහස්පතින්ද ක්ලාස් එකත් එක්ක ඉක්මනට සෙටල් වෙන්න බලාගෙන. right? right. ඊළඟට තියෙන්නේ සරල දෙයක්. අපේ සර්කිට් එක අඳිනකොට අපි ඔපරේටර්ස් වල පාවිච්චි කරා යම් පිළිවෙලක්. අන්නේ පිළිවෙලම වරහන් වලට මූලිකත්වය, ඊළඟට not operator එක, ඊළඟට and operator එක, ඊළඟට o operator එක කියන ඔපරේටර්ස් පිළිවෙල සලකමින් අපිට තියෙන සත්‍යතා වගුව නිර්මාණය කරගන්න. right? ඒතර එතනදී මුලින් අපි නිර්මාණය කරගන්නවා b bar කියන කෙනා. මොකද අපේ සමීකරණයේ මුලින්ම වරහන් තියෙනවා. වරහන් වලට අපි මුල් තැන දෙන්න ඕනේ. වරහන් ඇතුළට ගියාම අපිට බා එක සහ ඩොට් එක කියන දෙන්න හම්බ වෙනවා. ඒකෙන් බා එකට මුල් තැන දෙනවා. බා එක නිර්මාණය කරගත්තයින් පස්සේ අපි නිර්මාණය කරගන්නවා b_c කියන කෙනා. නේද? b_c කියලා කියන්නේ ඩොට් එක අපි නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ වරහන අවසන් වීම නිසා වරහනෙන් එළියට ඇවිල්ලා අපිට තියෙන ප්ලස් එක නිර්මාණය කරගන්නවා. ඒතර ප්ලස් එක නිර්මාණය වෙන්නේ මේ b_c සහ a කියන දෙන්න අතර මැද්දේ. right? එතකොට මේවා නිර්මාණය කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපි අර ලියාගත්ත ආදාන තීරු ගැන. නේද? b bar එක නිර්මාණය කරන්නේ b ව කන්සිඩර් කරලා තමයි b bar එක නිර්මාණය වෙන්නේ. right? ඊළඟට b_c හැදෙනකොට b bar තීරුවයි c තීරුවයි පාවිච්චි කරලා තමයි අපි ඒ දෙන්න ගුණ කරලා b_c කියන තීරුව හදා ගන්නවා. හරි? ඊළඟට a+b_c එක අන්තිම තීරුව හදනකොට b_c කියන තීරුවත් මෙතන තියෙන a තීරුවත් සලකලා බලලා තමයි මේ අවසාන පේලිය අපි නිර්මාණය කරගන්නේ. එතකොට එතෙන්දී කරන්නේ එකතු කිරීම. බිඳුව එකතු කිරීම, බිඳුව අදාළ අගයන් ටික එකතු කරනවා අදාළ තීරු දෙකේ තියෙන. හරි. මම හිතනවා මේ කතා බහ හැමෝටම පැහැදිලි ඇති කියලා. තාමත් නොපැහැදිලි කවුරු හරි ඉන්නවද? නොපැහැදිලි කවුරු හරි ඉන්නවනම් කියන්න නොපැහැදිලි තැන. එතකොට මම නැවත පැහැදිලි කරන එක කරන්න පුළුවන් නොපැහැදිලි තැනට අදාළව. හරි. right. එම්නම් මේ පළවෙනි ගාන හදලා තිබ්බ ප්‍රමාණය හදලා තිබුණු කට්ටිය අඩුයි. right? මම හිතනවා හදපු නැති අය ඉන්නවා කියලා. ඒක නිසා ඉක්මන් කරලා හදුම් බලන්න පළවෙනි ගාන. a_b+b.c bar කියන එකේනාව හදලා ඉක්මනට මට උත්තර ටික එවන්න බලන්න WhatsApp message එකකින්.
right මම ඔය පළවෙනි එක හදාගන්න නේද විනාඩි 5ක් විතර වගේ අපි අරගමු 9:18යි වෙලාව right 9:23ට මම කතා බහ කරන්න පටන් ගන්නවා right දැනටමත් හදලා තියෙන කට්ටිය මට උත්තර ටික එවන්න. එතකොට මට මේ පැත්තෙන් බලන්නත් පුළුවන් ඒක. right ඊට පස්සේ මම කරනවා කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක. හරි. එක උත්තරයක් එවලා තියෙනවා කවුද මේ? පුතේ මට නමත් එක්ක පුළුවන් නම් එවන්න. තරුක නේද? ඔව්. කොබලමු තරුක. right. A bar B plus B dot C bar. හරි කොබලමු. තරුක ඒ බා එක හදාගෙන තියෙන විදිහ පොඩ්ඩක් වැරදි පුතේ. ඔයා ඒ බා හදන්න ඕනේ පුතේ ඒ තීරුව දිහා බලාගෙනනේ. එතකොට ඒ බා කරන්නේ බිංදු 1 බවට පත් කරනවා 1 බිංදු බවට පත් කරනවා. එතකොට පොඩ්ඩක් බලන්න ඔයාගේ ඒ බා තීරුවේ ඔයා ඒ බා හදලා තියෙන්නේ මට තේරෙන විදිහට B තීරුව බලාගෙන. ඒ තීරුව බලාගෙන නෙවෙයි. අන්න එතන ගැටලුවක් එනවා. C බා තීරුව හරි. තරුක මාව ඇහෙනව නේද? right. තරුක අන්නේ වැරද්ද පොඩ්ඩක් හදාගන්න පුතේ පළවෙනි ගානේ ඒ අවුල තියෙනවා. බලමු දෙවෙනි එක. හරි. ඔව් දෙවෙනි එකේ ඔයා B බා හරියට හදාගෙන තියෙනවා හොඳයි. C බා එකත් හදාගෙන තියෙනවා හරියට. A plus B බා එක හදාගෙන තියෙනවා කො බලමු. හරි. හරි. හොඳයි. හොඳයි. right okay A plus B බා තීරුවත් හරි. B plus C බා. B plus C බා තීරුව බලමු. හරි. 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 right okay. right ඔව් B plus C බා එකත් හරි. එතකොට දෙන ගුණ කරාම very good හරියට හරි. දෙවෙනි ප්‍රශ්නේ හරියටම හරි. පළවෙනි එකේ වැරද්ද හදාගන්න. හරි. පළවෙනි එක හදලා ඉවර තියෙනවා නේ කොබලමු. හරි. දැන් හරි A බා තීරුව හරි C බා තීරුව හරි. A bar dot B කොබලමු. right. තරුක් A bar dot B තීරුව පොඩ්ඩක් ආයෙසරයක් බලන්න. ඔයාට එක තැනක් මිස් වෙලා තියෙනවා. අපි වැඩේ කරනකොට සාමාන්‍යයෙන් තීරු දෙකට ඇඟිල්ල තියාගෙන ගියා නම් හරි. වැඩේ වරදින්නේ නැහැ. right A bar dot B බලන්න පොඩ්ඩක්. කලබල නැතුව බලන්න. ඒකට වැඩේ හරි. හරි.
හරි විශාන් නෙව්ව උත්තරේ කො බලමු. ඔව් හොඳයි. right hari siba එකත් හරි හොඳයි eba dot b කොහොමද eba dot b eba dot b තීරුවත් හරි b dot siba yes b dot siba තීරුවත් හරි පුතේ හොඳයි. එතකොට අවසාන උත්තරේ ඔව් හරි හරියට හරි හොඳයි විශාල පළවෙනි උත්තරේ හරියටම හරි. හරි පළවෙනි ප්‍රශ්නේ කරන තව කවුරු හරි ඉන්නවද වෙලාව ඕනේද නැත්නම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. හරි අපි සාකච්ඡා කරමු එහෙනම්. පළවෙනි සමීකරණය තමයි a bar dot b එකතු කිරීම b dot c bar. හරි. එතන මෙතන පැහැදිලිවම විචල්්‍ය තුනක් තියෙනවා a b c කියලා. එහෙනම් මට විචල්්‍ය තුනක් අරගන්න ඕනේ a b සහ c. right. එතකොට a b c කියන විචල්්‍ය තුනට අදාළව දැන් අපි දන්නවා කොහොමද සංයෝජන හැදෙන්නේ කියන එක නේද? එතකොට සංයෝජන හැදෙනවා 8ක්. ඒ 8ට මම පේලිය 8ක් ඇඳ ගන්නවා. right මම මේ පේලියට ටක් ගාලා පුරව ගන්නවා. මතකයිනේ දැන් පුරව ගන්න විදිය. පළවෙනි තීරුව පළවෙනි 4 දෙනා බිංදු ඊළඟ 4 දෙනා එකේව. දෙවෙනි තීරුවේ පළවෙනි දෙන්න බිංදු ඊළඟ දෙන්න 1 පළවෙනි ඊළඟ දෙන්න බිංදු ඊළඟ ඒවා 1. අන්තිම තීරුවේ බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1. right දැන් හදමු මේක. මෙතන පද දෙකක් තියෙනවා a bar dot b b dot c bar. එතකොට ඔය පද දෙකෙන් කැමති පදයක් ගැන මුලින් ඕගලන්ට අදහස අරගන්න පුළුවන්. right මම මුලින් හදා ගන්නවා a bar කියන කෙනාව. right a bar කියන කෙනාව හදුවම a තීරුව දිහා බලාගෙන a bar හදන්න තියෙන්නේ. එතකොට a bar වෙනවා කියන්නේ මොකක්ද? එයාගේ තියෙන අගය එයාට ප්‍රතිවිරුද්ධ අගයට බවට පත් වෙනවා. ඒ කියන්නේ බිංදුව 1 වෙනවා. එහෙනම් පළවෙනි පේලි 4ට එන්නේ කේව 4ක්. මොකද මෙතන තියෙන බිංදු 4ක් නිසා. ඊළඟට එනවා බිංදු 4ක්. මොකද මේ කේව 4 බිංදු 4 බවට පරිවර්තනය වෙන නිසා. හරි. ඊළඟට මට අවශ්‍ය නම් මේ පදය ඉවර කරන්න පුළුවන්. මොකද මේ පද දෙක වෙන් වෙච්ච පද දෙකක්. ධන ලකුණෙන් වෙන් වෙච්ච පද දෙකක්. ඕනනම් a bar dot b ඔතන හදන්න පුළුවන්. නැත්නම් අපිට පුරුදු විදිහට c bar එක හදලා පස්සේ අපිට පුළුවන් a bar dot එකයි b dot c bar එකයි හදාගන්න. ඒතර c bar හදන්න මම පාවිච්චි කරන්නේ c තීරුව. එතකොට c තීරුවේ තියෙන්නේ බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 කියන රටාව. එයාව අනිත් පැත්ත හැරෙව්වම c bar එකට ආවම ওই රටාව වෙනස් වෙනවා 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව විදිහට. right මේ බිංදුව මෙතනදී 1 වෙනවා. මේ 1 මෙතනදී බිංදුව වෙනවා. right අනිත් පැත්ත ගැසීම නැත්නම් ප්‍රතිවිරුද්ධ කිරීම තමයි එතනදී අපි කරන්නේ. හරිද? right ඊළඟට අපිට හදා ගන්න ඕනේ දැන් අපි not operation එක කරගෙන ඉවරයි. ඊළඟට and operation එකට අපි මූලිකත්වය දෙන්න ඕනේ a bar dot b ව හදා ගන්න ඕනේ. right ඔයාට අවශ්‍ය නම් b dot c bar එක හදන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොකද මේ දෙන්නම එකම level එකේ ඉන්නේ. හරි. එතකොට a bar dot b කියන කෙනාව හදන්න ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න මොන දෙන්නද? a bar කියන තීරුවයි b කියන තීරුවයි නේද? b කියන්නේ මේ තීරුව, a bar කියන්නේ මේ තීරුව. දැන් පරිස්සමට ගුණ කරන්න. බිංදුව වරක් 1 බිංදුවයි. බිංදුව වරක් 1 බිංදුවයි.
එක් වරක් එක එකයි එක් වරක් එක එකයි බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් බිඳුව බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් බිඳුව ආයෙත් බිඳුව ඔය විදිහට අපිට පුළුවන් a bar.b කියන තීරුව හදාගන්න right ඊළඟට මම හදනවා b.c bar කියන තීරුව b.c bar කියන තීරුව හදාගන්න මට උවමනා වෙන්නේ b කියන කෙනයි c bar කියන තීරුවයි right එතනදි තියෙන ගුණිතයක් එහෙනම් අපි අරගන්නවා බිඳුව වරක් 1 බිඳුවයි බිඳුව වරක් බිඳුව බිඳුවයි එක් වරක් 1 එකයි right මම මෙතන පොඩියට හරි දාගෙන යන්නම් ඕගලන්ට මැච් කරන තීරුව මොකක්ද කියලා අඳුන ගන්න මෙන්න මේ දෙන්න තමයි අපි දැන් ගුණ කරන්නේ ආයෙත් තියෙනවා එක් වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් 1 බිඳුවයි බිඳුව වරක් බිඳුව බිඳුවයි එක් වරක් 1 එකයි එක් වරක් බිඳුව බිඳුවයි right ඒතර ඔය විදිහට අපිට b.c bar කියන තීරුව නිර්මාණය කරගන්න පුළුවන් දැන් අපි අවසානයට අවිල්ලා තියෙන්නේ අපිට දැන් තියෙන්නේ අවසාන උත්තරය අරගන්න ඒකට අපිට අවශ්‍යයි a bar.b කියන එකනාව එකතු කරන්න ඕනේ b.c bar කියන කෙනත් එක්ක right එහෙනම් සරලව අපිට කරන්න තියෙන්නේ අවසානයේට අපි හදාගත්ත තීරු දෙක එකතු කරන්න නේද ඒ කියන්නේ මේ තීරුවයි එකතු කිරීම සිද්ධ කරන්න right එතකොට බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි එක එකතු කිරීම එක එකයි එක එකතු කිරීම බිඳුව එකයි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි බිඳුව එකතු කිරීම එක එකයි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි ඕක තමයි පළවෙනි ගානට උත්තරේ විදිහට ඕගලන්ට ලැබෙන්න ඕනේ හරි පැහැදිලිද ළමයි ඔව් තරොක් පුතාගේ උත්තරේ පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒක දැන් තේරෙනවද කොතනද වැරදුනේ කියලා නෑ රුසිර එකේ දෙක ඔව් රුසිර එකේ දෙකක් එකතු වුණාම පුතේ බූලියානු අංක ගණිතයට අනුව අපිට හම්බෙන්නේ එකමයි right ගුණ කිරීම සාමාන්‍ය ගණිතයේ විදිහටම සිද්ධ වෙනවා එකතු කිරීමෙත් එක් බිඳුව බිඳුවට එකතු වෙන එක බිඳුව එකට එකතු වෙන එක බිඳුවට එකතු වෙන එක සාමාන්‍ය එකතු වීමක් විදිහට වෙනවා එක එකට එකතු වුණාම දෙක වෙන්නේ නැහැ එක එකට එකතු වුණාම අපි එකයි කියලා සලකනවා right හරි අලුත් අය ඉන්න නිසා මම චුට්ටක් පෙන්නන්නම් අපි වෙබ්සයිට් එකෙන් පහුගිය දේවල් ටික බලාගන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ යන්න ඕනේ මේ starlabs.lk කියන වෙබ්සයිට් එකට ඒක මගේ වෙබ්සයිට් එකක් right මෙතනට ගියාම ඔයගලන්ට පුළුවන් මේ වෙබ්සයිට් එකේ මෙන්න මේ lesson recording කියන මෙනු එකේ නැනපෙත recording කියන එක select කරන්න. select කරාම ඔයගලන්ට web page එකක් load වෙනවා. ඒකේ නැනපෙත මම කරන හැම class එකක්ම තියෙනවා. ඒතර ඕගොල්ලන්ගේ class එකට අදාළව තියෙන මෙන්න මේ topic එක තෝරගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ A level 20යි 23 සිංහල session කියලා. ඕගොල්ලන්ගේ class එකේ දේවල් ටික තියෙන්නේ A level 20යි 23 සිංහල session group 2 කියලා. right? ඒතර මෙතන මම සාමාන්‍යයෙන් පෙන්නලා තියෙන්නේ latestම recording එක. ඒ කියන්නේ ගිය සතියේ recording එක තමයි දැනට ඔයගොල්ලන්ට මෙතන දකින්න හම්බෙන්නේ. මේ මෙතන තියෙන hamburger button එක. මේ කෙලවරේ මෙතන තියෙන button එක click කරාම ඔයගලන්ට පුළුවන් playlist එක අරගන්න. එතකොට
මේ පහළම තියෙන්නේ පළවෙනිම දවසේ ඊළඟට ඊළඟ දවසේ උඩින්ම තියෙන ගිය සතිය කරපු ටික. ඔය වීඩියෝස් තුන අනිවාර්යෙන් බලලා නෝට් එක කම්ප්ලීට් කරගන්න පුතේ. මොකද නැත්තම් ඔයගලන්ට ඉස්සරහට යනකොට මේක තේරෙන්නේ නැති වෙලා යනවා. රයිට්? ඒක නිසා අලුතෙන් ආපු අය බොහොම පැහැදිලිව මේ දේවල් ටික ඉවර කරගන්න. මට කතා කරපු හැමෝටම මම කිව්වා මෙතනට යන්න ලින්ක් එක එවලා ඇති. දැන් අනිත් අයත් දන්නවා අලුතෙන් අද සම්බන්ධ වුණා නම් ගිහිල්ලා අනිවාර්යෙන් ඕක බලලා දේවල් ටික බලන්න. වෙබ්සයිට් එකේ නම www.starlabs.lk. right? එතකොට ඒක ගැන ටිකක් අවධානය යොමු කරන්න. මොකද නැත්තම් ඕගලන්ට කියන දේ පැහැදිලි නැති වෙලා යනවා. right? හරි. හරි. මම තව විනාඩි 5ක් දෙන්නම්. දෙවෙනි ගාන හදමු බලන්න. මේ තියෙන දෙවෙනි ගාන. right? මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් පොඩි කරලා තියෙනවා. එතකොට දෙවෙනි ගානක් පේනවා. අපි හදපු එකක් පේනවා මෙතන. right? විනාඩි 5කින් ඊළඟ ගාන කතා කරමු. 9:36 වෙලාව 9:41ට අපි කතා කරමු. right? මම ආයෙත් සැරයක් ඔයගලන්ට කියන්නේ අපැහැදිලි කොතන හෝ තියෙනවා නම් බය නැතුව කතා කරලා කියන්න. right? බැනුම් අහන්න වෙයි, ලැජ්ජාවටපත් වෙන්න වෙයි, right? නෝන්ඩි වෙන්න වෙයි. මම නෝන්ඩි කිරීමක් කරන්නේ නැත. right? ඔයගලන්ට අමතක වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. right? එතකොට තියෙන්නේ මතකය අලුත් කරගන්න එක. right? ඒක නිසා අහලා දේවල් ටික ක්ලියර් කරගන්න. right? විහාන් එවල තියෙනවා ඊළඟ ගාන කෝ බලමු. හොඳයි විහාන්. දෙවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම කරලා තියෙනවා. right? බලමු විහාන් කෝ බලන්න. okay. හරි විහාන්. දෙවෙනි එක හරි. හොඳයි. බොහොම හොඳයි. තුන්වෙනි එක බලමු. හරි. a plus එක හදාගෙන තියෙනවා. හොඳයි. a plus c තීරුව හරි. ඊළඟට ආන්න එතන වැරද්දක් කරගෙන තියෙනවා. විහාන් ඊළඟට අපි ඩොට්ස් ටිකනේ පුතේ හදා ගන්න ඕනේ. ඔයා a.b එක හදාගෙන හරි. ඊළඟට පුතේ b.a+c කියන එක හදා ගන්න ඕනේ. මොකද මේ තුන්වෙනි ගානේ ඔයා මේ ඩොට් එක විසඳ ගන්න ඕනේ. ඊළඟට මේ ඩොට් එක ඊළඟට විසඳ ගන්න ඕනේ. ඒ කියන්නේ a.b එක වෙනම හදා ගන්න ඕනේ. මේ ලොකු කොටස වෙනම හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ප්ලස් එක පැත්තට යන්නේ. තේරුණාද විහාන්? right හරි. වෙනස් කරලා උත්තරේ එවන්න බලන්න.
රුසිර ඔයාගේ ටේබල් එකේ බලන්න දෙවෙනි ගානට අදාළව B බා තීරුව නිර්මාණය වෙලා තියෙනවද කියලා බලන්න. ඊළඟට A + B බා තීරුවක් හැදෙන්න ඕනේ. බලන්න මේ තීරු දෙක තියෙනවද කියලා. රුසිර තියෙනවද? right. ඊළඟට C බා තීරුවක් හදලා B + C බා කියන තීරුවත් හදාගෙන තියෙන්න ඕනේ. ඒකත් හරිද? හරි. ඒ කියන්නේ පුතේ ඔයා මෙන්න මේ කොටසයි දැන් හදාගෙන තියෙන්නේ. දැන් මේ තීරු දෙක මේ ඩොට් එකෙන් මොකද්ද කියන්නේ? ගුණ කරන්න තියෙන්නේ. ගුණ කරන්න යෝනේ. right. එතකොට A + B බා කියන තීරුවයි B + C බා කියන තීරුවයි ගුණ කරන්න. එතකොට ආට අවසාන උත්තරේ එනවා. පැහැදිලිද රුසිර? right. okay. right විහාන් හතරවෙනි ගාන නේද? බලන්න. right okay. හරි. හරි බොහොම හොඳයි. B.A + C. හරි කොබලමු. ගුණ කිරීම හරි පළවෙනි එක හරි දෙවෙනි එක හරි තුන්වෙනි එක හරි හතරවෙනි එක හරි පහ හරි හය හරි හත හරි අට හරි very good. හරි. ඊළඟට A.B. right. A.B එක එන්නේ මේ විදිහට තමයි. හරි. ඊළඟට A දෙන්න එකතු කරන්නයි තියෙන්නේ. right. බලමු 1යි right very good. හරියටම හරි පුතේ. හරියටම හරි. තුන්වෙනි එක හරියටම හරි විහාන්. බොහොම හොඳයි. හරි. අපි දෙවෙනි එක කතා කරමුද? රුසිර මේ දෙවෙනි ගාන නේද? කොබලමු. හරි රුසිර. හරියටම හරි. right බොහොම හොඳයි. තරුක මට පුතා කියන එක පැහැදිලි නෑ. එහෙම කළොත් උත්තරේ වැරදි එකක් එන්නේ කියලා කියන්නේ පුතේ. දෙවෙනි එක සම්බන්ධයෙන්ද කියන්නේ? හරි. අපි දෙවෙනි එක හදන්න පටන් ගමු. දෙවෙනි එකේ තියෙන්නේ A + B bar dot B + C bar. A + B bar dot B + C bar. මේවා තියෙන්නේ වරහන් ඇතුලේ. right. එතකොට ඕක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. right. හරි. දැන් අපි විචාලය තුනක් තියෙනවා කියන එක අපිට ටක් ගාලා අඳුන ගන්න පුළුවන්. නේද? අපි දැන් දන්නවා මේ කතාව කොහොමද කියලා. right. විචාලය 3යි නම් පේලි 8යි. විචාලය 1යි නම් පේලි 2යි, විචාලය 2යි නම් පේලි 4යි, විචාලය 3යි නම් පේලි 8යි. පේලි 8 පුරව ගන්න විදිහත් අපි දැන් දන්නවා. පළවෙනි 4 දෙනා බිංදු, පළවෙනි කොලම් එකේ දෙවෙනි 4 දෙනා එකේවා. දෙවෙනි කොලම් එකේ බිංදු 2යි, එකේව 2යි, බිංදු 2යි, එකේව 2යි, තුන්වෙනි පේලි බිංදුවයි 1යි, බිංදුවයි 1යි, බිංදුවයි 1යි, බිංදුවයි 1. right.
හරි ඊළඟට දැන් තමයි මෙතනින් එහාට අපි හිතන්න ඕනේ මොකද්ද කරන්න කියලා. වරහන් දෙකක් තියෙනවා. දෙන්නම තියෙන්නේ එකම මට්ටමේ. ඇයි අපි මේ දෙන්නට එකම මට්ටමේ කියලා කියන්නේ? මට්ටම් වෙනස් වෙන්නේ පුතේ වරහන් ඇතුලේ තව වරහන් ආවොත්. දැන් මේ දෙන්න ඉන්නේ වෙන වෙනම වරහන් දෙකක්. ඒකට එකම මට්ටමේ. අපිට පුළුවන් කැමැති වරහනකට මූලිකත්වය දෙන්න. එකම මට්ටමේ තියෙන නිසා. right? ඒ නිසා මම මුලින් හදනවා a + b බා කියන වරහනට මූලිකත්වය දෙනවා. එතකොට ඒ වරහන ඇතුලේ තියෙන දේවල් ටික අපි ඉවර කරගන්න ඕනේ. ඒතර වරහන ඇතුලේ ගියාම ඔයගලන්ට වරහන ඇතුලේ හොයාගන්න පුළුවන් කවුද? not එකක් ඉන්නවා plus එකක් ඉන්නවා. එහෙනම් මූලිකත්වය දෙන්න ඕනේ මුලින් not එකට. එහෙනම් අපි හදන්න ඕනේ මුලින් b bar. right? හදමු බලන්න b bar. එතකොට මේ b තීරුව පාවිච්චි කරලා b bar තියන්නේ. එතකොට බිඳුව බිඳුව දෙන්න එක එක බවට පත් වෙනවා. එක එක තියෙන කට්ටිය බිඳු බිඳු වෙනවා. බිඳුව ආයෙත් එක මෙතනත් එක මෙතන බිඳුව මෙතන බිඳුව. right? b තීරුවේ බිඳු තියෙන්නේ කොතනද? ඒක b bar තීරුවේ එක බවට පත් වෙනවා. b තීරුවේ එක තියෙන්නේ කොතනද? ඒක b bar තීරුවේ බිඳුව බවට පත් වෙනවා. right? ඊළඟට අපි හදා ගන්න ඕනේ තාම වරහන ඇතුලේ අපි ඉන්නේ. ඔන්න b bar එක හදාගෙන ඉවරයි. දැන් a + b bar කියන එක අපි හදා ගන්න ඕනේ. ඔව් රුසිර. ඒ කියන්නේ වරහන් තිබ්බොත් පුතේ වරහන තමයි මූලිකත්වය ගන්න කෙනා. ඊට පස්සේ රුසිර not එක bar එක කියලා අපි කියනවා. නැත්නම් dash එක කිනුත් එයාව ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ dot එක. right? ඊට පස්සේ අන්තිමට තමයි plus එක දෙන්නේ. වරහනක් ඇතුළට ගියාම වරහන ඇතුළෙත් ඔය පිළිවෙලම අපි අරගන්න ඕනේ. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා වරහන් bar එක එහෙම නැත්නම් dash එක ඊළඟට dot එක අන්තිමට plus එක. මේක තමයි level 4. right? හරි. දැන් අපි b bar හදාගෙන ඉවරයි. b bar හදාගෙන ඉවර නිසා මම a + b bar හදා ගන්නවා. මොකද මේ වරහන අපි ඉවර කරගන්න ඕනේ. right? වරහන ඇතුළේ විසඳගෙන ඉවර වෙන්න ඕනේ. වරහනට මූලිකත්වය දෙන්න නිසා. ඒතර a + b bar හදා ගන්න මට මොනවද ඕනේ? අංගාව b bar තීරුවක් තියෙනවා දැන්. ඊට පස්සේ a තීරුවක් තියෙනවා. එහෙනම් ඒ දෙන්න එකතු කරන්නයි තියෙන්නේ. නම් එකතු කරමු. බිඳුව එකතු කිරීම 1 1යි. බිඳුව එකතු කිරීම 1 1යි. බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි. බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි. 1 එකතු කිරීම 1 1යි. 1 එකතු කිරීම 1 1යි. 1 එකතු කිරීම 1 sorry 1 එකතු කිරීම බිඳුව 1යි. 1 එකතු කිරීම බිඳුව 1යි. ඔන්න ඔය විදිහට a + b bar කියන තීරුව ඔයගලන්ට හැදෙන්න ඕන. ඊළඟට මොකද කරන්නේ? ඔන්න දැන් එක වරහනක් ඉවරයි. දැන් ඊළඟට තියෙනවා ඊළඟ වරහන හදාගන්න. right? ඊළඟ වරහන හදා ගන්නකොට මුලින් හදන්න ඕනේ c bar. right? c bar කියලා කියන්නේ c තීරුවේ ආධාරයෙන් අපිට හදා ගන්න පුළුවන් කෙනෙක්. ඒතර c තීරුව කියන්නේ කවුද? මෙන්න මෙයා. ඒතර c තීරුවේ ඉන්නේ බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1. එහෙනම් c bar වෙන්නේ පටන් ගන්න එකෙන්. ඊට පස්සේ බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව බවට පරිවර්තනය වෙනවා. හේතුව c තීරුවේ තියෙන බිඳු c bar තීරුවේදී එක බවට පත් වෙන්න ඕනේ. හරි? එහෙනම් c bar හදාගෙන ඉවරනයින් පස්සේ දැන් අපිට හදන්න පුළුවන් b + c bar කියන කෙනා. කොහොමද b + c bar කියන කෙනා හදන්නේ? c bar තීරුවයි b තීරුවයි අපි පාවිච්චි කරනවා. b තීරුව මෙතන තියෙනවා, c bar තීරුව මෙතන තියෙනවා. බොහොම පරිස්සමට හැන්ඩල් කරන්න ඕන දෙන්නේ එකතු කරන්නයි තියෙන්නේ. එහෙනම් බිඳුවට එකක් එකතු වුණාම 1යි. බිඳුවට බිඳුවක් එකතු වුණාම බිඳුවයි. එකට එකක් එකතු වුණාම 1යි. එකට බිඳුවක් එකතු වුණාම 1යි. බිඳුවට එකක් එකතු වුණාම 1යි. බිඳුවට බිඳුවක් එකතු වුණාම බිඳුවයි. එකට එකක් එකතු වුණාම 1යි. එකට බිඳුවක් එකතු වුණාමත් 1යි උත්තරේ. right? ඔය විදිහට අපිට පුළුවන් b + c bar කියන තීරුවත් ඉවර කරගන්න. දැන් තියෙන අපිට අන්තිම උත්තරය අරගන්න නේද?
right අන්තිම උත්තරේ තමයි a plus b bar dot b plus c bar. එතකොට එතන අපි පාවිච්චි කරන්නේ අපි හදාගත්ත මෙන්න මේ තීරු දෙක. a plus b bar ඉන්නවා මෙතන b plus c bar ඉන්නවා මෙන්න මෙතන. right දැන් තියෙන්නේ මේ දෙන්නව ගුණ කරන්න. හොඳට මතක තියාගන්න ගුණ කරන්නයි තියෙන්නේ. right එතකොට එක් වරක් 1 උත්තරේ 1යි. එක් වරක් බිඳුව උත්තරේ බිඳුවයි. බිඳුව වරක් 1 උත්තරේ බිඳුවයි. බිඳුව වරක් 1 උත්තරේ බිඳුවයි. එක් වරක් 1 උත්තරේ 1යි. එක් වරක් බිඳුව උත්තරේ බිඳුවයි. එක් වරක් 1 උත්තරේ 1යි. එක් වරක් 1 උත්තරේ 1යි. right ඔය විදිහට අපිට පුළුවන් දෙවෙනි ගාන complete කරන්න. right තුන්වෙනි හතරවෙනි ගණන් අවශ්‍ය කට්ටිය ඉන්න පුළුවන්. ඒක නිසා මම මෙතනින් මෙයාව copy කරලා අරගෙන පහළ පෙන්නන්නම්. එතකොට අරග ලියා ගන්න ගමන් ඔයගලන්ට වැඩේ කරගන්න පුළුවන්. right ඔන්න දෙවෙනි ගාන. ඊට පහළින් තියෙනවා තුන්වෙනි සහ හතරවෙනි ගණන් දෙක. හරි. නොතේරෙන තරක් තියෙනවා නම් අහන්න. තුන්වෙනි ගාන try කරන්න. තව විනාඩි 5කින් මම තුන්වෙනි ගාන කරනවා. 9:53 වෙලාව 9:58ට පටන් ගන්නවා. ඒ අතරතුරේ අපිට උත්තරය වල තියෙනවා. ඔව් තරුකය වල තියෙනවා. කොබල්මු තරුක. right බලමු. තරුක මෙන්න මෙතනයි වරද්දගෙන තියෙන්නේ. තරුකගේ තුන්වෙනි ගානේ ABC හරි A plus C එක හදාගත්තත් හරි A.B එක හදාගත්තත් හරි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයා හදාගන්න ඕනේ පුතේ B.A plus C කියන එක. right ඒ කියන්නේ මෙන්න මේ කොටස පුතේ. right මෙන්න මේ ටික හදාගන්න ඕනේ. right ඒ ටික හදාගත්තා නම් වැඩේ ගොඩ. මෙන්න මේ ටික හදාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ කොටසට මෙයාව එකතු කරන්න. right අන්නේ පේජ් දෙක තමයි ඔයාගේ මිස් වෙලා තියෙන්නේ. බලන්න ඒක නිවැරදි කරගන්න. right හතරවෙනි එක මම දුන්නේ කට්ටිය අහු කරගන්න තමයි. හතරවෙනි එකේ තරුක හතරවෙනි එකේ බලන්න C අකුරක් තියනවද කියලා. හතරවෙනි ඉක්වේෂන් එකේ C අකුරක් නැහැ. ප්‍රකාශයේ C අකුරක් නැහැ. ඒතර ඔයාලට අඳින්න ඕනේ A සහ B ට විතරයි. ඒ කියන්නේ විචල්‍ය දෙකයි ඉන්නේ. විචල්‍ය දෙකයි නම් පේලි කීයද? පේලි 4යි. right? එකත් බලන්න නිවැරදි කරන්න. රුසිර තුන්වෙනි ප්‍රශ්නේ B+B ගන්න බෑ පුතේ.
හේතුව අපි ඔපරේටර්ස් පිළිවෙල ගැන හිතුවොත් මේ බලන්න ඔපරේටර්ස් පිළිවෙල ගැන හිතනකොට වෙන දේ මුලින්ම ඔයා වරහනට මූලිකත්වය දෙනවා. එතකොට වරහන ඇතුලේ ඉන්නේ එක ඔපරේටර් එකයි ප්ලස් කියන එක නා විතරයි. ඒ නිසා a c හදනවා. ඊටසේ වරහනෙන් එළියට ආවම ඔයාට තියෙනවා මොනවද? මෙතන ඩොට් එකක් තියෙනවා, මෙතන ප්ලස් එකක් තියෙනවා, මෙතන ඩොට් එකක් තියෙනවා. එතකොට ආ මූලිකත්වය දෙන්න ඕනේ එක්ක මේ ඩොට් එකට නැත්නම් මේ ඩොට් එකට. මොකද පිළිවෙල එන්නේ පුතේ එහෙමනේ. වරහන් not එක කියලා කියන්නේ බා එක හරි ඩෑෂ් එක හරි ඊළඟට and එක කියන්නේ ඩොට් එක. ඊළඟට තමයි o කියන්නේ ප්ලස් එක. right ඒක නිසා ඔයා b + b ගන්න ගියොත් වැඩේ වර්ධිනවා. තේරුණාද රුසිර? right විහාන් කො බලමු හොඳයි. වැඩේ තේරුම් ගන්න තියෙනවා හොඳට. හරි ab දෙන්න හරි right හරි. හොඳයි a bar b bar create කරගෙන තියෙනවා ඒ දෙකත් හරි a.b create කරලා තියෙනවා හරි ඊළඟට a.b කොබලමු a.b හරි හොඳයි right ඔව් a.b තීරුවත් හරි a.b bar කොබලමු a.b bar a.b bar හරියට හරි හොඳයි ඔව් පොතේ ඊට පස්සේ ඔයාට කෙලින්ම තීරු තුනම එක සැරේ එකතු කරත හැකි තීරු දෙකක් ගන්න අවශ්‍ය නැහැ ඒ කියන්නේ වගේ a.b තීරුවයි a.b තීරුවයි a.b bar තීරුවයි තුනම එකතු කරන්න පුළුවන් එක සැරේ බිංදුව එකතු කිරීම බිංදුව එකතු කිරීම බිංදුව කියන්නේ බිංදුවයි බිංදුව එකතු කිරීම එක එකතු කිරීම බිංදුව කියන්නේ එකයි බිංදුව එකතු කිරීම බිංදුව එකතු කිරීම එක කියලා කියන්නේ එකයි එක එකතු කිරීම බිංදුව එකතු කිරීම බිංදුව කියලා කියන්නේ එකයි වගේ උත්තරේ හරි right එක සැරේ තුනම අරගන්න පුළුවන් රුසිර ඔයාට පුතේ කැමති ඩොට් එකකට යන්න පුළුවන් right එතකොට ඩොට් එක ගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ දේවල් දැන් මෙන්න මේ එක කියලා මම දාන ඩොට් එක ඔපරේෂන් එක කරන්නේ මේ a + c කියන වරහනයි b කියන එක්කෙනයි එක්ක right දෙක කියලා දාන ඩොට් එක ඔපරේෂන් එක කරන්නේ b අතරයි a අතරයි කැමති එකක් හදාගන්න පුළුවන් ගැටලුවක් නැහැ right සුපුන් මට එවලා තියෙනවා දෙවෙනි එක අපි දෙවෙනි එක කතා කරන්නේ පුතේ ඔය උත්තරේ හරියට අරන් තියෙනවා හොඳයි කො බලමු තුන්වෙනි එක හරි හොඳයි උත්තරේ හරි හොඳයි සුපුන් හරි නිවැරදි අවුට්පුට් එක ඇවිල්ලා තියෙනවා F තීරුවට හතරවෙනි එක try කරන්න සුපුන්
හරියට හරි. ඔව්. ප්‍රොසීජර් එහෙම තමයි කරන්නේ. ඔයා කියලා තියෙන විදිය හරි පුතේ. ඒක තමයි වෙන්න ඕනේ. හරි. සුසිර උත්තරේ හරි. ඒක තමයි එන්න ඕනේ. හරි. තුන්වෙනි එක කරන්න තාම කවුරු හරි ඉන්නවද? right. අපි කතා කරමු තුන්වෙනි එක. හරි. මම මෙයා පොඩ්ඩක් පහළට ගන්නම්. right. දැන් අපිට මේක හරි හුරු පුරුදුයි නේද ළමයි? අපිට තියෙන්නේ විචල්්‍ය තුනක්. ටක් ගාලා අපි විචල්්‍ය තුනට අදාළව තියෙන පේලියට ඇඳගමු. right. දැන් අපි පුරව ගන්න විදිය ගැන අපිට හොඳ අයිඩියා එකක් තියෙනවා. 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1යි 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 0.1. right. මේ මෙහෙම පුරව ගන්නකොට පළවෙනි තීරුව දෙකට බෙදලා ඒකේ භාගයකට බිංදු භාගයකට එකේව දාලා තමයි ඉස්සරහට හිමින් හිමින් නැවත කුඩා කර කර ගේන්නේ. right. හරි. එතන මෙතනදී අපිට තියෙනවා a.b තියෙනවා එක තැනක. ඊට පස්සේ b.a+c තියෙනවා තව තැනක. ඊළඟට a+c කියන එක්කෙනා වරහන් ඇතුළෙත් ඉන්නවා. එහෙනම් මුලින්ම අපි වරහන් වලට මුල් තැන දෙන්න ඕනේ. එහෙනම් අපි a+c හදා ගන්න ඕනේ. right. a+c හදාගන්නේ කොහොමද? a තීරුවයි c තීරුවයි එකතු කරලා. නේද?
බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි බිඳුව එකතු කිරීම 1 1යි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි බිඳුව එකතු කිරීම 1 1යි එක එකතු කිරීම බිඳුව 1යි එක එකතු කිරීම 1 1යි එක එකතු කිරීම බිඳුව 1යි එක එකතු කිරීම 1 1යි right a තීරුවයි c තීරුවයි දිහා බලලා අපි ඔය වැඩේ කරගත්තා ඊළඟට දැන් අපිට වරහන කම්ප්ලීට් වෙලා ඉවරයි එහෙනම් ඊළඟට මුල් තැන අපි දෙන්න ඕනේ මෙන්න මේ ඩොට්ස් දෙකෙන් එකකට එක්ක මේ ඩොට් එකට නැත්නම් මේ ඩොට් එකට මම a c හදාගෙන තියෙන නිසා මට ලේසි b.a+c හදාගන්න එක මම ඒකට b තීරුවයි a+ c තීරුවයි පාවිච්චි කරනවා right එතකොට මම b තීරුවයි a+ c තීරුවයි පාවිච්චි කරලා ಗುಣ කිරීමක් සිද්ධ කරනවා බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් 1 බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් 1 1යි බිඳුව වරක් 1 බිඳුවයි බිඳුව වරක් 1 බිඳුවයි එක් වරක් 1 1යි එක් වරක් 1 1යි right ඔය විදිහට b.a+c ව හදා ගන්න පුළුවන් ඊළඟට මම හදා ගන්නවා a.b නේද a තීරුව තියෙනවා මුලින්ම b තීරුව තියෙනවා ඊට පස්සේ එතකොට මට පුළුවන් a.b ඉක්මනින් හදා ගන්න කොහොමද මම a.b හදාගන්නේ a තීරුවයි b තීරුවයි ಗುಣ කරලා right මම ඒක රතු පාට ගන්නම් ඉන්ඩිකේට් කරන්න ලේසි වෙන්න බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් 1 බිඳුවයි බිඳුව වරක් 1 බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් 1 1යි එක් වරක් 1 1යි හරි ඔන්න දැන් අපේ ලොකු කොටස් දෙක අපි හදාගත්තා a.b එකයි මේ සම්පූර්ණ කොටසයි හදාගත්තා දැන් තමයි අපි මේ ප්ලස් කියන කෙනාට මූලිකත්වය දෙන්නේ right එහෙනම් අවසානයේ මට පුළුවන් මේ තීරු දෙක එකතු කරන්න a.b එකතු කරනවා b වාරයක් a+c කියන කෙනා කොහොමද අපි කරන්නේ මේ තීරු දෙක එකතු කරන එක කරන්නේ right ඒ කියන්නේ බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි එක එකතු කිරීම බිඳුව 1යි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි එක එකතු කිරීම 1 1යි එක එකතු කිරීම 1 1යි ඕක තමයි තුන්වෙනි එකට අදාළව ඔයගලන්ට අරගන්න තියෙන සත්‍යතාවක් වෙන්නේ පැහැදිලි right හතරවෙනි එක්කෙනා පරිස්සමෙන් කරන්න විචල්්‍ය දෙකයි තියෙන්නේ right ඒ නිසා පේලි 8ක් එන්නේ නැහැ පේලි 4යි එන්නේ right 10යි 12යි විනාඩි 5ක් දෙන්නම් 10යි 17ට මම කතා කරනවා right සමහර අය මට මේක කරලා මේ වෙනකොට ඒවල තියෙනවා right තව උත්තර වගේකුත් ඇවිල්ලා තිනවා අපි බලමු right හතරවෙනි එක ආන්න right තරුක කොබලන්ඩ තරුක පුතේ A හා B කියලා තියෙනකොට සත්‍යතාවගුව එන්නේ පුතේ පේලි 4යි එතකොට ඔයා පේලි 4ට අදාළව තමයි සංයෝජන ටික පුරව ගන්න ඕනේ right එතකොට පේලි 4ක් වුණාම අපි සංයෝජන පුරවගන්නේ කොහොමද හරිම ලේසියිනේ අපි අර මුලදී ඇඳපු AND gate OR gate වලට ඇඳපු සත්‍යතාවගු ටික වගේමයි තියෙන්නේ A තීරුව තියෙනවා B තීරුව තියෙනවා සංයෝජන 4යි එන්නේ ඔයාලට right මොනවාද සංයෝජන 4 පළවෙනි තීරුව ගත්තම ඒ තීරුවෙන් භාගයක් බිඳු භාගයක් 1 ඒවා. කොහොමද අපි පුරවන්නේ? ඊළඟ දෙවෙනි තීරුවට යනකොට බිඳු දෙක සහිත තීරු දෙක නැවත භාගයක් බිඳු භාගයක් 1. භාගයක් බිඳු භාගයක් 1. ඔය විදිහට තමයි AB පිරවෙන්නේ. ඊට පස්සේ තමයි උතරින් ඉස්සරහට අපි
යන්න ඕන. හරි බලන්න කොට දාගන්න පුළුවන්ද කියලා. ඔව් තරුක ආපහු එකක් අඳින්න වෙනවා නේද? ආපහු අඳින්න වෙනවා. තමයි මං ඊයේ පණිවිඩය දැම්ම ගෲප් එකට ටියුට්ස් ටික ඕකේ අඩුපාඩු තියෙන කට්ටිය ගිහිල්ලා අරගන්න කියලා මං හිතනවා පණිවිඩය එන්නේ නැති කියලා. ඒක යාර දෙවෙනි ටියුට් එකක් ගන්න පුළුවන්ද? අපි ගත්තේ පළවෙනි ටියුට් එකනේ. විතරයි. ඔව් දෙවෙනි එක ගන්න පුළුවන් පුතේ. දෙවෙනි එක තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඕගලන්ට පුතේ හම්බුනේ තාර්කික ద్వාර කියන එකද? ඔය තමයි තාර්කික ద్వාර වෙන්නේ. ඔව්. නම්බර් සිස්ටම් කියන එක තියෙනවා. නම්බර් සිස්ටම් එකත් මම එතන තියලා තියෙන්නේ. රයිට් තුන්වෙනි පාඩම ඒක අරගන්න. අපිට දැන් අද දවසයි ඊළඟ සතියයි කරාම ගොඩක් දුරට රාස්මින්ද ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. රයිට්. ඒක නිසා ඉක්මන් කරලා ටියුට්ස් දෙකම කලෙක්ට් කරගන්න. එතකොට අපිට තුන්වෙනි පාඩම පටන් ගන්න පුළුවන් මේකේ. රයිට්.
හතරවෙනි එක අඳිමුද? තව වෙලාව ඕනේද? රුසිර උත්තරේ හරි. ඔක තමයි එන්න ඕන උත්තරේ. right WhatsApp කරන්න රුසිරක් බලමු. හරි අපි හතරවෙනි ප්‍රශ්නේ කරමු. right හතරවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට තියෙන්නේ විචල්‍ය දෙකයි A හා B. ඒක මුලින් අඳුන ගන්න ඕනේ. right එතකොට මේ ප්‍රකාශය දිහා බැලුවොත් මෙතන තියෙනවා බා එකක්, මෙතන තියෙනවා බා එකක්, මෙතන තියෙනවා dots තුනක්, ඊළඟට මෙතන තියෙනවා pluses දෙකක්. right එහෙනම් bars වලට මුල් තැන, dots වලට ඊළඟ තැන, ඊළඟට අන්තිමට තමයි plus එකට තැන දෙන්නේ. right එහෙනම් අපි මුලින්ම A bar සහ B bar හදා ගන්න ඕනේ. නේද? හරි. එහෙනම් අපි A bar හදාගමු. A bar හදන්න පුළුවන් 1යි 1යි 0යි 0යි කියලා. right ඊළඟට මට පුළුවන් B bar හදාගන්න. B bar වල අරගන්න පුළුවන් 1.1.0 කියලා. right දැන් අපි දන්නවා මොකද්ද වෙන්නේ bar එකකින් ගියම. bar එක කියලා කියන්නේ not gate එකක්. right ඊළඟට දැන් අපිට තියෙන්නේ bars ටික හදන් ඉවරයි. ඊට පස්සේ ගුණිත ටික හදාගන්න පුළුවන් පැහැදිලිවම. එහෙනම් A.B හදන්න පුළුවන් AB කියන තීරු දෙක පාවිච්චි කරලා බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් එක බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් එක එකයි. right මේ තීරු දෙක අපි පාවිච්චි කරේ. ඊළඟට මට හදන්න පුළුවන් A.B එකයි A.B bar එකයි. A.B මම එතෙන්දී පාවිච්චි කරනවා A bar තීරුවයි B තීරුවයි. right එහෙනම් ගුණ කරමු බිඳුව වරක් එක බිඳුවයි එක් වරක් එක එකයි බිඳුව වරක් බිඳුව බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි. මේ කියන කොලම්ස් දෙක තමයි මම ගුණ කිරීම සිද්ධ කරේ. right ඊළඟට A.B bar හදාගන්න. මට උවමනා වෙනවා A තීරුවයි B bar තීරුවයි. right එතකොට බිඳුව වරක් එක බිඳුවයි බිඳුව වරක් බිඳුව බිඳුවයි එක් වරක් එක එකයි එක් වරක් බිඳුව බිඳුවයි. දැන් ඔන්න අපි අපේ ප්‍රකාශනයේ තියෙන මෙන්න මේ පද තුන හදාගෙන තියෙනවා. එහෙනම් ඒ තුන් දෙනාව දැන් එක සැරේ අපිට එකතු කරන්න පුළුවන්. එකතු කිරීමක් නේ තියෙන්නේ. right? ඒ කියන්නේ අවසාන උත්තරයට යන්න පුළුවන් එක සැරේ. කොහොමද අපි අවසාන උත්තරේ ගන්නෙ? මේ තියෙන පේලි තුන. මේ පේලිය මේ කියන තීරු තුන අපිට පුළුවන් එකතු කරන්න. A.B එකතු කිරීම A.B bar එකතු කිරීම A bar.B. right එකතු කරමු එහෙනම් බිඳුව එකතු කිරීම බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි. බිඳුවට එකක් එකතු කරාම එකයි එකට බිඳුවක් එකතු වුණාම එකයි.
බිඳුව එකතු කිරීම බිඳුව බිඳුවයි ඒ බිඳුවට එකක් එකතු වුණාම ආයෙත් එකයි. එක එකතු කිරීම බිඳුව එකයි ඒකට ආයෙත් බිඳුවක එකතු වුණාම උත්තරේ එකයි. මෙයා තමයි අපේ හතරවෙනි ට්‍රුත් ටේබල් එක වෙන්නේ. හරි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මේ ටික හැදෙනකොට ඕගලන්ගේ ඔළුවේ දැන් වැඩ කරන්න ඕනේ ප්‍රකාශයක් දුන්නොත් සත්‍යතා බගුවක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. right. රුසිර ඔව් කරපු විදිය හරියටම හරි. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස අපිට තියෙන්නේ බූලියානු නීති රීති ටිකක් තියෙනවා. මොකද අපිට උවමනා වෙනවා මේ බූලීය සුළු කිරීම කියන පැත්තට අපේ පාඩම යොමු කරගන්න ඊළඟට තියෙන කොටස් ටික ගැන කතා කරන්න. ඒක නිසා ඒ කියන නීති රීති ටිකයි ඊට අදාළව සුළු කිරීම වගේක් තියෙනවා. ඒ සුළු කිරීම ටික ඔයගලන්ට උවමනා වෙනවා. ඒතර අපි මේ කතා කරන නීති රීති ටික ඕගලන්ට විභාගෙදී උවමනා වෙන්නේ විභාගෙදී ඕගලන්ට සත්‍යතා වගුවකින් බූලිය ප්‍රකාශයක් අරගෙන ඒ බූලිය ප්‍රකාශය බූලියානු නීති රීති පාවිච්චි කරලා සුළු කරන්න එහෙමත් නැත්නම් සරල කරන්න කියලා කියනවා. එතකොට අන්නේ සරල කිරීම කොහොමද කරන්නේ කියන එක ගැන දැනගන්න මම මේ කියන නීති රීති ටික ඕගලන්ට අවශ්‍යයි. right මේක ඔයගලන්ගේ පොතේ මේ නීති රීති ටික තියෙනවා. ඒ නීති රීති ටික මේ මෑතකදී නැවත පොඩි නීති රීති හතරකට වෙන් කරා එක නීතියක්. ඒක නිසා ඒකත් මම ඔයගලන්ගේ පොතේ හදාගන්න තැන කියන්නම් මෙන්න මෙතන හදාගන්න කියන එක. ඒ ටිකත් එක්ක අපි නීති රීති ටික ගැන කතා කරගෙන යමු. right හරි. මම ටියුට් එක ගන්නකම් විනාඩියක් ඉන්නම්. හරි. ඒත් ඕගලන්ගේ මේ ටියුට් එකේ මේ දේවල් ටික අපි කතා බහ කරා. බූලිය ප්‍රකාශනයකට මූලික ద్వාර පාවිච්චි කරලා ගේට්ස් වලින් අඳින විදිහක් කතා කරා. ඔව් ඊළඟට ඇත්තේ සාර්වත්‍රික ద్వාර. සාර්වත්‍රික ద్వාර වලට එන්න කලින් මම මෙන්න මේ ද්විත්ව තර්කණය කියන තැන තමයි ඔයගොල්ලන්ට කතා කරන්නේ. right මොකද මේක කතා කරලා මෙතනට යන එක ඔයගලන්ට පහසුයි මේ ගේට්ස් ඇතුලේ සිද්ධ වෙන සුළු කිරීම සරල කිරීම තියෙනවා. ඒ සරල කිරීම තේරුම් ගන්න පුළුවන් මේ කියන බූලිය බීජගණිතයයි ද්විත්ව තර්කණයයි අඳුනගත්තම. right එතකොට අපි මේ කතා කරන්නේ ගේට්ස් ගැන. right අපි මුල්ම දවසේ කතා කරා මේ ගේට් එකක් කියලා කියන්නේ නිරූපණය කිරීමක්. ගේට් එක කියලා කම්පෝනන්ට් එකක් ඇත්තටම අපේ සර්කිට් වල නැහැ. ඇත්තටම අපේ සර්කිට් වල තියෙන්නේ කුඩා කම්බි වලින් arrange වෙච්ච පොඩි සර්කිට් එකක්. ඒ සර්කිට් එක මේ එක එක වර්ගයේ ගේට්ස් වැඩ කරන විදිහට වැඩ කරනවා. ඒතකොට ඒ ගේට් එකක ඒ සර්කිට් එක ඇතුලේ සිද්ධ වෙන එක එක જાතියේ ක්‍රියාකාරකම් නිරූපණය කරගන්න අපි ගේට් කියන නිරූපණය කිරීම නැත්නම් ගේට් කියන සංකේත අපි පාවිච්චි කරනවා. ඒකට දාලා තමයි අපි ගේට්ස් වල සංකේත ඉගෙන ගත්තේ. not and or xor කියලා සංකේත ඉගෙන ගත්තා. ඊළඟට NAND NOR XNOR කියලා ඒ වගේ සංකේත හතක් අපි ඉගෙන ගත්තා. ගේට්ස් වලින් සිද්ධ වෙන ක්‍රියාව මොකක්ද කියලා දැනගන්න. දැන් මෙතනදී ඇත්තටම අපිට මේ බූලිය බීජගණිතය කියන එක ඕන වෙන්නේ ගේට් එකකින් සිද්ධ වෙලා අවුට්පුට් එකක් විදිහට හම්බ වෙන ලොකු ප්‍රකාශයක් ඔයගලන්ට පුළුවන් සරල ප්‍රකාශයක් බවට පරිවර්තනය කරගන්න.
මේ සරල ප්‍රකාශයක් බවට පරිවර්තනය කරගන්න එක පුතේ ප්‍රායෝගිකව අපිට උවමනා වෙන්නේ අපිට උවමනා වුණොත් IC එකක් ඩිසයින් කරගන්න. right දැන් මතකනේ අපි ගේට්ස් පටන් ගන්නකොටම IC එක ගැන මම ඔයගලන්ට කිව්වා නේද? මම පොඩක් IC එකක් ආයි පෙන්නන්නම්. right එතකොට මේ තියෙන ICs right දකුණු පැත්තේ ඔයගලන්ට පේන්න තියෙන IC එකක්. ඕවා තමයි ඔයගලන්ට සර්කිට් බෝඩ්ස් වල දකින්න හම්බෙන්නේ. ඒතර මේ IC එකක එයාව දිගෑරියම එයාගේ තියෙන ගලවලා සුද්ධ කරායින් පස්සේ ඔයාලට දකින්න හම්බෙනවා මේ සර්කිට් එකට කොහොමද මේ වයර්ස් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒතර ඔය වයර්ස් ඇවිල්ලා එන එකෙන් කරන්නේ සිග්නල් අරගෙන සර්කිට් එක ගාවට එන එක. එතකොට මේ වයර්ස් වලින් සිග්නල් ගෙනල්ලා ඒ සිග්නල් වලට මොකක්ද වෙන්නේ කියන එක පෙන්වන්න කරගන්න තමයි අපි ගේට් එකක් කියලා නිරූපණය කිරීමක් කරේ. මොකද සමහර සංඥා not එක වගේ වැඩ කරනවා. සමහර සංඥා and එක වගේ වැඩ කරනවා. එතකොට එහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා නිරූපණය කරන්න තමයි අපි ගේට් එක පාවිච්චි කරේ. right? එතකොට මෙහෙම IC එකක් ඉන්ඩස්ට්‍රි එකේ නිර්මාණය කරනකොට මෙහෙම IC එකක් අපිට හදාගන්න උවමනා වුණොත් යම්කිසි වැඩකට අදාළව යම්කිසි සර්කිට් එකකට අදාළව මේ IC එක නිර්මාණය කරන සටහන තමයි අපි ඔය අපේ සර්කිට් එක අඳිනවා කියලා අපි කලින් අවස්ථාවලදී මෙහෙම ඇඳලා නිර්මාණය කරේ. right දැන් අපි මෙතන ඔය ප්‍රකාශනය දුන්නම මේ විදිහට සර්කිට් ඇඳලා නිර්මාණය කරානේ. එතකොට අර IC එකේ තියෙන කම්බි ටිකෙන් මොකද්ද වෙන්න ඕනේ? සිග්නල් එක ආවම කොහොමද යාව සැකසিলা අවුට්පුට් සිග්නල් එකක් විදිහට එන්නේ කියන සිටියම තමයි අපි මේ අඳගත්තේ. හැබැයි මේ අවසානයේ ආපු පිළිතුර මෙන්න මේ පිළිතුර අපිට මේ විදිහටම සර්කිට් එකට පාවිච්චි කරනවට වඩා මෙයාව තව සරල කරලා පුංචි පිළිතුරක් ගන්න පුළුවන්. අන්නේ පිළිතුර පුංචි වෙන තරමට සරල වෙන තරමට ඔයාට සර්කිට් එක ඇතුලේ කරන්න තියෙන ක්‍රියාවලිය නැත්නම් පාවිච්චි කරන්න තියෙන වයර්ස් ගණන කනෙක්ටර්ස් ගන්න අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ වියදම අඩු කරගන්න පුළුවන්. right? අන්න ඒ ක්‍රියාවලිය කරගන්න සරල වෙච්ච ප්‍රකාශයක් ලොකු ප්‍රකාශයකින් සරල වෙච්ච ප්‍රකාශයක් අරගන්න තමයි අපි මේ බූලිය බීජගණිතය කියන එක පාවිච්චි කරන්නේ. right? රුසිර IC එක කියන එක ගැන අපි පළවෙනි පාඩමේ කතා කරා පුතේ. අතන වීඩියෝස් ටික තියෙනවනේ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. එතකොට ඒකෙන් ඕක ගැන මොකක්ද කියන එක සරල අදහසක් ඔයාලට ගන්න පුළුවන්. right? මේ මම මෙතන පොඩි අයිඩියා එකක් දෙන්නම්. මේ ICs පුතේ සම්බන්ධ වෙන්නේ මේ සර්කිට් බෝඩ් වල මෙන්න මේ විදිහට. ඔය පේනව නේද? ඔයා පොඩි ඔය රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක සර්කිට් එකක් අරගෙන බැලුවොත් ඔයාලට සමහර වෙලාවට IC එකක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. මදර් බෝඩ් එකක් දිහා බැලුවොත් ඔයාලට ICs ගොඩක් දැක ගන්න පුළුවන්. right? මේ IC එක කියලා කියන්නේ සර්කිට් එකක තියෙන ප්‍රධානම ඉලෙක්ට්‍රොනික උපංගයක්. right? දැන් මම මේ පෙන්නන්නේ මේ මදර් බෝඩ් එක. මේ මදර් බෝඩ් එකේ ICs පාවිච්චි වෙන තැන් සෑහෙන තියෙනවා. right? මේ පුංචි පුංචි කළු පාටින් තියෙන කොටස් ඒ ඔක්කොම ICs පාවිච්චි වෙන තැන්. right? මෙන්න මේ වගේ තැන්. හරි ඒ කියන්නේ ඩිජිටල් සර්කිට් එකක අපි මේ ඩිජිටල් ICs උත් වර්ග තුනක් තියෙනවා ඇනලොග් ඩිජිටල් හයිබ්‍රිඩ් කියලා. අපි කතා කරන්නේ ඩිජිටල් IC එකක් ගැන. ওই ඩිජිටල් ICs බහුල වශයෙන් පාවිච්චි වෙනවා. right? ඒක තමයි අපි කීබෝඩ් එකෙන් අපි කී එකක් ප්‍රෙස් කරායින් පස්සේ ඒ අකුර හඳුනා ගන්න තැන ඉඳලා සංකීර්ණ දේවල් දක්වා කම්පියුටර් එකට දේවල් තේරුම් කරලා දෙන්න උදව් වෙන්නේ. right? හරි. එතකොට මේ බූලිය බීජගණිතයේදී කතා බහ කෙරෙන තර්කණයක් තමයි ඔය උඩින්මම කතා කරලා තියෙන ද්විත තර්කණය කියලා. ද්විත තර්කණයේ කතා කරන්නේ මේ සත්‍ය හා අසත්‍ය ලෙස තත්ත්ව දෙකකින් උපකල්පනය කළ හැකි සංඛ්‍යාංක අපි මෙතන ද්විත තර්කණයේ තර්ක විදිහට අරගන්නවා. එහෙම නැත්නම් ප්‍රතිදානයක් හෝ ආදානයක් උස් හෝ පහත් ලෙස නැත්නම් විවෘත හෝ සංවෘත ලෙස ලබා දෙන්න පුළුවන් සංඛ්‍යාංක අපි තර්ක කියලා අරගන්නවා. right? බොහොම සරලව කිව්වොත් අපේ කම්පියුටර් එකට තේරෙන්නේ 1 සහ බිංදුව. පළවෙනි දවසේ මම කතා කරා මේ 1 සහ බිංදුව කියලා කියන්නේ වෝල්ටීයතා වැඩිවීමක් සහ වෝල්ටීයතා අඩුවීමක් කියලා. ඒතරන්නේ වැඩිවීම අඩුවීම කියන එක
තර්ක කරගන්න ආකාරයට තමයි අපි ද්විත්ව තර්කණය කියලා කියන්නේ. එතන තියෙන්නේ තර්ක දෙකයිනේ. එකක් වැඩි කියන තර්කය අනිත් එක අඩු කියන තර්කය. ඉතින් කම්පියුටර් එකට නිතරම තේරෙන්නේ ওই දෙක. ඒව තමයි අපි ones and zeros කියලා අපි අඳුර ගන්න try කරන්නේ. ඒතර එක කියන එක අපි ගන්නවා වෝල්ටියතා වැඩිවීමක් කියලා, බිඳුව කියන එක අපි කල්පනා කරනවා වෝල්ටියතා අඩුවීමක් කියලා. right? ඒතර මේ බූලිය බීජ ගණිතයේදී කතා කරන්නේ සාමාන්‍ය බීජ ගණිතයේදී වගේ යම් යම් නීති රීති පද්ධතියක්. එතකොට බූලිය ප්‍රකාශයක් අපි දැන් අර ওই සත්‍යතා වගු ඇඳපු සර්කිට් ඇඳපු ලොකු බූලිය ප්‍රකාශ අපිට පුළුවන් සුළු කරලා පොඩි කරන්න. right? අන්න එහෙම ප්‍රකාශයක් කුඩා කරගන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් ගන්න නැත්නම් කරන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න තමයි අපි බූලිය බීජ ගණිතය ඉගෙන ගන්න. ඒක ඔයගලන්ගේ සිලබස් එකේ ඔය ලොකු ප්‍රකාශයක් පුංචි කරන ආකාර දෙකක් ඔයගලන්ට කියලා දෙනවා. මේ තියෙන එක ආකාරයක්. පස්සේ අපි කතා කරනවා K-maps කියලා જાතියක්. K-map කියලා කියන්නේ තවත් ආකාරයක්. right? ඒක එතනට ආවම බලමු. මෙතනදී දැන් මේ වැඩේ ඉගෙන ගමු. එතකොට මේ බූලිය බීජ ගණිතයට අදාළව තියෙන ප්‍රත්‍යක්ෂ එතන අපි ඔය කියන උපග්‍රහණ කියලා බොහොම සරල දේවල් ටිකක් තියෙනවා. මේවා මේ අමුතුවෙන් ඕගලන්ට ඉගෙන ගත යුතු දේවල් නෙමෙයි. මේවා ඕගොල්ලෝ දන්න දේවල් දැන්ටමත්. ට්‍රුත් ටේබල් අඳිනකොට ඕගලන්ට මේවා ප්‍රැක්ටිස් වෙලා ඉවරයි. right? මේ බලන්නකො මෙතන කියලා තියෙන මේ ප්‍රත්‍යක්ෂ ටික ගැන. මේවා ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා. නේද? බිඳුව බිඳුවෙන් ගුණ වුණාම උත්තරේ බිඳුවයි. එකට එකක් එකතු වුණාම උත්තරේ එකයි. එක එකෙන් ගුණ වුණාම උත්තරේ එකයි. බිඳුවට බිඳුවක් එකතු වුණාම උත්තරේ බිඳුවයි. ඕවා දැන් අපි ට්‍රුත් ටේබල් වල ඇති තරම් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අමුතුවෙන් ප්‍රත්‍යක්ෂ කියලා මතක තියාගන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ එක සහ බිඳු පාවිච්චි කරලා සිද්ධ වෙන්න පුළුවන් ඔපරේෂන්ස් ටිකට. මේ බලන්නකො මේකත්. බිඳුව එකෙන් ගුණ වුණත් එක බිඳුවෙන් ගුණ වුණත් උත්තරේ බිඳුවයි. අපි දන්නවා. බිඳුවට එකක් එකතු වුණත් එකට බිඳුවක් එකතු වුණත් උත්තරේ එකයි. ඔකත් අපි දන්නවා. අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. right? නමුත් මේක බූලිය බීජ ගණිතයේදී ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ අර අනිවාර්යෙන් සිද්ධ වෙන දේවල්. කිසි විටක නොවරදින දේවල්. වලට අපි කියනවා ප්‍රත්‍යක්ෂ කියලා. එහෙම හඳුන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ මේක නිකන් දැනගත්තම ඇති. ඊළඟට මේ අන්තිම දෙන්නගෙන් කියලා තියෙන දේ මේක කියලා තියෙනවා x ගේ අගය බිඳුව නම් x බා කියන එක්කෙනාගේ අගය එකයි. ඔකත් අපි දන්නවද නේද? අපේ ට්‍රුත් ටේබල් එකේ a කියන තීරුවේ යම් අගයන් ටිකක් තිබ්බොත් a බා කියන එක්කෙනාගෙන් ඒකට ප්‍රතිවිරුද්ධ අගයන් කියන එක. right? මෙතන කියලා තියෙනවා x කියන අගය 1 නම් x බා කියන්නේ බිඳුවයි කියන එක. right? හරි. ඕකේ ලොකු දෙයක් නැහැ ඔයගලන්ට තේරුම් ගන්න. ඔයගොල්ලෝ දන්නම කියන දේවල් ටිකක් නැවත ඔයගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. මොකද දැන් අපි මේක මේ අපි දැන් අත්දැකීමෙන් දන්න නිසා අපි මේක දැන් ට්‍රුත් ටේබල් වල ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා අපිට මේක ඒ තරම් දෙයක් නෙවෙයි කියලා තේරෙන්න පුළුවන්. right? නමුත් අර බූලිය බීජ ගණිතයේ මූලික දේවල් විදිහට මේක ඔයගලන්ට හඳුන්වලා දීලා තියෙනවා. right? හරි. ඊළඟට තමයි ඔයගලන්ට මතක තියාගන්න ඕන තියරි ටික එන්නේ. ඒ කියන්නේ තියරි ටික කියලා කියන්නේ ලෝස් ටික, නීති රීති ටික. right? අන්න ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මේකෙත් අධ්‍යයනය කරන්න කියලා විශේෂයෙන් තියෙන්නේ මේ ලෝස් කීපයක් තියෙනවා. right? ඒ ලෝස් කීපෙන් අමුතුවෙන්ම මතක තියාගන්න කියලා ඔයගලන්ට තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. අනිත් දේවල් සාමාන්‍ය ගණිතයේදී ඔයගොල්ලෝ අත්දකපු දේවල්. අවුරුදු 11ක් දක්වා ගණිතය ඉගෙන ගත්තානේ. එතනදී අත්දකපු දේවල් බොහොම සුළු දේවල්. right? තියරි කීපයක් තියෙනවා බූලිය බීජ ගණිතයට අදාළවම වැඩ කරන ආකාර. අන්න ඒවා මම මෙතන තරු ලකුණු දාලා highlight කරනවා. ඒවා ඔයගොල්ලොත් highlight කරගෙන අන්න මේ දේවල් විශේෂයෙන් මතක තියාගන්න. right? ඒ වගේම තමයි මේ දැන් ඔයගොල්ලෝ 11 වසරට වෙනකන් ජ්‍යාමිතිය කියලා දෙයක් ඉගෙන ගත්තානේ. ජ්‍යාමිතිය ඉගෙන ගන්නකොට ජ්‍යාමිතිය ගානක් අපි අර සත්‍යාපනය කරගෙන යනකොට ඔප්පු කරගෙන යනකොට ඒ ඔප්පු කරන්න පාවිච්චි කරපු හේතුව අපි දකුණු පැත්තෙන් වරහන් ඇතුලේ ලියනවා. අන්න ඒ වගේ මේ සරල කිරීමේ ආකාරයේත් ඔයා පාවිච්චි කරන නීතිය දකුණු පැත්තේ වරහන් ඇතුලේ ලියන්න ඕනේ. right? ඔය දේවල් ටික මතක තියාගන්න ඕනේ කියන එක මතක තියාගන්න. හරි. දැන් මෙතන පළවෙනි දේ
මේ න්‍යායන් වල නම් ලිස්ට් එකක් තියෙනවා. න්‍යායදේශ න්‍යාය, සංඝටන න්‍යාය, විඝටන න්‍යාය. මේ සර්ව සාම්‍ය කියන එක මොඩිෆයි වෙලා තියෙනවා. මම කියවන පොඩි පොඩි කුඩා කොටස් වලට කැඩුණා කියලා මම ඒක එතනදි කියන්න මොන විදිහටද කැඩෙන්නේ කියලා ඕගොල්ලෝ ඒ කැඩෙන විදිය ලියා ගන්න. නම් මතක තියාගන්න එක ඇත්තටම විභාගෙදී දීලා තියෙන්නේ අඩු ප්‍රමුඛතාවක් නම් වලට. ඕගොල්ලෝ යම්කිසි සුළු කිරීමක් කරනකොට ඒ සුළු කිරීම පාවිච්චි කරපු මෙන්න මේ නීතිය. right උදාහරණයක් විදිහට න්‍යායදේශ න්‍යායේ මේ නීතිය පාවිච්චි කරනවා නම් අන්න එයාව අපි පාවිච්චි කරපු පේලියේ අග වරහන් ඇතුලේ නීතිය ලියලා පෙන්නන්න ඕනේ. එතකොට නම නෙවෙයි ඇත්තටම මතක තියෙන්න ඕනේ මොකද්ද පාවිච්චි කරන නීතිය කියන එක. right නමක් මතක තියාගන්න. නමුත් පාවිච්චි කරන නීතිය තමයි ඔයගොල්ලෝ ලියන්න ඕනේ. පේපර් මාකින් ගියාම අපිට නිතරම කියන දෙයක් ළමයින්ව මේ නීතිය ලියන තැනට හුරු කරන්න. නම ලියන්නේ නැතු. මොකද නමක් ලිව්වොත් මේ උදාහරණයක් විදිහට න්‍යායදේශ න්‍යාය ගත්තොත් න්‍යායන් දෙකක් තියෙනවා. ඒත් මොන න්‍යායද කියලා අපිට හිතා ගන්න බෑනේ මොන ලෝ එකද පාවිච්චි කරන්න කියන එක. ඒක නිසා මේ අදාළ නීතිය මොකක්ද කියලා ලියන්න ප්‍රැක්ටිස් කරන්න කියනවා. හරි. දැන් බලන්නකො මේ කියලා තියෙන දේවල් ටික ගැන. බලන්න පළවෙනි එක්කෙනා න්‍යායදේශ න්‍යාය කියන එක්කෙනා. ඒකේ කියලා තියෙනවා x.y කියන කෙනා අපිට ලියන්න පුළුවන් කියලා y.x කියලා. ඉතින් ඕක අමුතුවෙන් මතක තියාගන්න ඕන න්‍යායක් නෙවෙයි. right අපි සාමාන්‍ය ගණිතයේ දන්න දෙයක්. අකුරු මාරු කරලා ලියන්න පුළුවන්. x.y කියන කෙනා y.x කියලා ලියන්න පුළුවන්. right එතකොට ඔය කියන නීතියෙන් අපිට පුළුවන් මෙහෙම දේවලුත් කරන්න. x.y කියන කෙනා y.x ලියන්න පුළුවන් නම් a.b.c කියන කෙනාව ලියන්න පුළුවන් a.c.b කියලා. ඒක ගැටලුවක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න මේ හැම විචල්‍යයක් අතරමැද්දෙම එකම ඔපරේටර් එකම જાතියේ සමජාතීය කියලා අපි කියනවා. සමජාතීය ඔපරේටර්ස් තියෙනවා නම් විතරයි ඔය වැඩේ කරන්න පුළුවන්. right මේක කරන්න පුළුවන් වළංගුයි. ඔයාට මෙහා මෙහෙම තිබ්බොත් a+b.c කියලා තිබුණොත් මේක ලියන්න බෑ ඔයාට කොයි වෙලාවකවත් a.b+c කියලා. මේක වැරදි පැහැදිලිව. මොකද එතනදී ඔපරේටර් සමජාතීය නෙවෙයි. මෙයා ඉන්නේ o ඔපරේටර් එකක් එකතු කිරීමක්. මෙයා ඉන්නේ and ඔපරේටර් එකක්. right ඒ නිසා මතක තියාගන්න ඔපරේටර්ස් සමජාතීය නම් තමයි මට විචල්‍ය එහෙ මාරු කරන්න පුළුවන් වෙන්නේ. right මට මෙයාවම ලියන්න පුළුවන් මෙහෙම a+c.b කියලා ලියන්න පුළුවන්. දැන් මේක නිවැරදි ලිවීමක්. එතෙන්දී මොකද්ද මම කරේ? b.c තියෙන කෙනා c.b කරා. ඒකේ ගැටලුවක් නැහැ. right හැබැයි අර මම කලින් කියපු ආකාරය කරන්න බෑ. right දැන් ඔයගොල්ලන්ගේ පොතේ මේ න්‍යායදේශ න්‍යාය ගාව උදාහරණ විදිහට මෙන්න මේ දේවල් ටික සඳහන් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් එනවා මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන් කියන එක ගැන. right හරි ලියා ගන්නකෝ. දැන් මේ වෙලාවේ ටියුට් එක නැත්තම් ටක් ගාලා මේක න්‍යායදේශ න්‍යාය කියලා මාතෘකාව දාලා මේ දෙන්න ලියාගත්තා. ලියාගෙන උදාහරණ විදිහට උදාහරණ ටික ලියාගත්තා. ඉක්මන් කරමු බලන්න.
හරිද ළමයි? තාම ලියන කෙනෙක් ඉන්නවද? right හරි මම එන මේ ටික මකනවා. හරි. දැන් බලන්නකො දෙවෙනි එක්කෙනා සංඝටන න්‍යාය. මේ සංඝටන න්‍යායෙන් සිද්ධ වෙන්නේ මේ වරහන් ඔයාට යම්කිසි පදයක් දිගේ එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන්. පේනවද x.y.z කියන එක්කෙනාගේ y.z වරහන් තියෙනකොට එයාව ලියන්න පුළුවන් x.y. කියන කෙනා වරහන් වල දාලා .z එළියට අරගෙන. ආයත් වතාවක් මේක අර කලින් විදිහම තමයි. ඔපරේටර් එක එකම જાතියේ නම් මේ එකම જાතියේ නම් තමයි අපිට මෙහෙම වරහන් එහෙ මෙහෙ කරන්න පුළුවන් වෙන්නේ. right? එතකොට උදාහරණ විදිහට මම අරගත්තොත් a.b.c කියලා මේකේ a.b ට වරහන් දාලා තිබ්බොත් මට පුළුවන් a.b.c කියන කෙනා ඔහොම වරහන් දමවන්න. හැබැයි ඔයාට තිබ්බොත් මෙහෙම කෙනෙක් a plus b.c ඔහොම වරහන් දාලා තිබ්බොත් ඔයාට කවදාවත් මේක ලියන්න බෑ මෙහෙම .c කියලා. මේක පැහැදිලිවම වැරදි. මේක හරි. right? ඒක නිසා ඔය උදාහරණ දෙක ලියා ගන්න හරි සහ වැරදි වෙන්න පුළුවන් අවස්ථාවන් ගැන දැනුවත් වෙන්න. right? ඒකට සංඝටන න්‍යායෙත් මතක තියාගන්න දෙයක් නෑ ඔයගලන්ට. x.y.z වල ඔපරේටර් එක නම් වරහන් තිබ්බනම් වරහන් එහෙ මෙහෙ තල්ලු කරන්න පුළුවන්. ඔපරේටර් එක සමාන ප්‍රමාණයේ පරාසය විතරයි. ටක්කර ලියාගමු ළමයි. හරි. මකන්නද? තාම ලියන කෙනෙක් ඉන්නවද? right. හරි. ඊළඟ තැන ඉඳලා ඔයගලන්ට තියෙනවා දේවල් ඉගෙන ගන්න. බලන්න තුන්වෙනි එකේනා. එයාට කියනවා විඝටන න්‍යාය කියලා. right? දැන් මේ විඝටන න්‍යායේ ඉඳලා පහළට සර්ව සාමාන්‍ය න්‍යාය, සමරික්තතා න්‍යාය ඔය කියන දේවල් වල තේරුම් ගන්න දේවල් තියෙනවා. නැවතත් බොහොම සරල සුළු කිරීම් තියෙනවා. right? ඒ නිසා මේ න්‍යායෙන් මොකද වෙන්නේ කියන එක හරියට අඳුනගන්න. right? හරි. මම අර ගන්නවා පළවෙනි එක්කෙනා විඝටන න්‍යාය. right? විඝටන න්‍යායට අපි ඉංග්‍රීසියෙන් කියනවා distributive law කියලා. මේ distribute කරනවා කියන එක අපි කියනවා බෙදා හැරීමක් සිද්ධ කරනවා කියලා. ඒතර මෙතන මේ විඝටන න්‍යායේ පළවෙනි න්‍යායෙන් සිද්ධ වෙන්නේ බොහෝම සරලව වරහන් සුළු කිරීමක්. පේනවද? මේ x වලින් y ව සුළු වෙලා තියෙනවා. එහෙම තමයි x.y හැදිලා තියෙන්නේ. right? ඊට පස්සේ ආයෙත් මේ x ගෙන් z සුළු වෙලා තියෙනවා. එහෙම තමයි x.z හැදිලා තියෙන්නේ. right? ඊට පස්සේ මෙන්න මේ ප්ලස් මාක් එක පේනවද?
මෙතන මැද තමයි ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. right? බොහොම සරලව මේක වරහන් සුළු කිරීම. 10 11 වසර වලදී බීජ ගණිතය කියන පාඩමේ 10 නෙමෙයි මම 6 වසර විතර මේවා කියලා දෙන්නේ. right? ඒතර වරහන් සුළු කිරීම. දැන් මේකේ විදිහටම අපිට අරගන්න පුළුවන් මෙහෙම. a bar dot b plus c තිබ්බොත්. ඉනරුසිරු මම මෙතන කියලා දෙන්නම්. දැන් මේ a bar dot b plus c තිබ්බොත් මේ එළියේ ඉන්න a භාගයෙන් අපි b ව ගුණ කරනවා. කොහොමද හැදෙන්නේ? a bar dot b. ආයෙත් මේ එළියේ ඉන්න a භාගයෙන් c ව ගුණ කරනවා. වරහණෙන් එළියේ ඉන්න කෙනාගෙන් ගුණ කරන්නේ. එතකොට හැදෙනවා a bar dot c. මේ පද දෙක අතර මැද්දට මෙන්න මේ ධන ලකුණ වැටෙනවා. රුසිර පැහැදිලිද? right okay බලන්නකො මෙන්න මේ වගේ කෙනෙක් මේව ටිකක් පරිස්සමට සුළු කරන්න ඕන දේවල්. දැන් වරහන් දෙකක් තිබ්බොත් a plus b dot c plus d. හරි? මෙහෙම වුණාම එක වරහනක් තවත් වරහනකින් සුළු කරන්න ඕනේ. එතකොට අපි කරන්නේ මුලින්ම මේ a ගෙන් සුළු කරනවා මේ දෙන්නව c සහ d ව. ඊට පස්සේ b ගෙන් ආයෙත් සුළු කරනවා c සහ d ව. right? මොකද ಗುಣ කරන්න දෙන්නෙක් ඉන්නවා. කලින් හිටියේ එක්කෙනයි. right? එතකොට උත්තර එනවා කොහොමද? මේක අපිට ලියන්න පුළුවන් a.c ඊළඟට හැදෙනවා b. a අකුරෙන් අපි වැඩි කරන්නේ a.d. ඔන්න a අකුරෙන් cy dy ගුණ කරාම හැදෙන දෙන්න a.c a.d. ඊළඟට හැදෙනවා b.c right? ඊළඟට හැදෙනවා b.c ඊළඟට හැදෙනවා b.d. මේ හතර දෙනා එක තනි කෙලින් ලියන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ අතර තියෙන්නේ සලකුණ මොකද්ද? ධන ලකුණ. right? ඒතර ධන ලකුණු වලින් තමයි ඒගොල්ලන්ව වෙන්නේ. පැහැදිලිද මේ ක්‍රමේ? ඔව් ළමයි පැහැදිලිද? ඔව් ළමයි පැහැදිලිද? ළමයි මං කියන එක පැහැදිලිව ඇහෙනව නේද පැත්තට? right. තරුක මට කියන්න තේරුම් නැති තැන. ඒ කියන්නේ මේ දෙවෙනි වරහනද තේරුනේ නැත්තේ තරුක a+b.c+d කියන එකට තේරුන්නේ නැත්තේ? උඩ එක ඒ කියන්නේ a.b+c කියන එකද? ඒකේ පුතේ සරල දෙයක් තියෙන්නේ. මේ a බා එළියේ ඉන්නවා b+c නේ ඇතුලේ හිටියේ. එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ දෙන්නව ಗುಣ කරන එක කරන්නේ.
right එතකොට ඔයාලට එනවා a.b තව කෙනෙක් a bar.b අනිත් එක හැදෙනවා a bar.c එළියේ ඉන්නේ a bar right මේ මැදට එන්නේ එකතු කිරීම පද ටික හැදුනයින් පස්සේ එකතු කිරීම වලින් තමයි සම්බන්ධ වෙන්නේ පැහැදිලිද තරුක right හරි හරි දැන් එහෙනම් උදාහරණ විදිහට ලියාගම් බලන්න මේ දෙන්නව පළවෙනි විඝටන න්‍යාය පළවෙනි න්‍යායට උදාහරණ විදිහට හරි දෙවෙනි න්‍යාය අපි ඊළඟට කතා කරනවා හරිද ළමයි right හරි ඊළඟට මේ දෙවෙනි එක ගැන කතා කරලා අපි අදට සෙෂන් එක නතර කරමු right පොඩි විනාඩි 5ක් ඔයගලන්ට ඉන්න වෙයි මේ දෙවෙනි එක්කෙනා කියලා තියෙන විදිහ x + y.z එයා පොඩ්ඩක් පරිස්සමට බලන්න ඕනේ right x + y.z බලන්න මේකේ කරලා තියෙන දේ මෙන්න මේ x plus කියන කෙනත් එක්ක මෙන්න මේ x plus කියන කෙනත් එක්ක වෙනද මේ x plus මෙතන ඉන්නවා ආයෙත් මෙතනත් x plus ඉන්නවා නේද ඒ x plus එක අරන් තියෙන කට්ටිය කවුද එක්කෙනෙක් එක්ක මේ y අරගෙන තියෙනවා අනිත් එක්කෙනත් එක්ක මේ z අරගෙන තියෙනවා right එතකොට මේ ආකාරයෙන් හිටියොත් x plus y.z කියන ආකාරයෙන් පදයක් තිබුණොත් අපිට පුළුවන් x plus කියන කෙනාව මේ y සහ z එක්ක වෙනම පාවිච්චි කරන්න වරහන් ඇතුලේ. එතකොට ඒ වරහන් දෙක ඇතුලේ තියෙන්නේ දෙක අතර තියෙන්නේ මෙන්න මෙහෙම ඩොට් එකක්. right
මම ඔක මෙතන ලොකු කරලා ලිව්වොත් x plus y dot z. එක වතාවකදී අපි පාවිච්චි කරනවා මේ දෙන්නව. තව වතාවකදී අපි පාවිච්චි කරනවා මෙන්න මේ ටික. right? එතකොට පළවෙනි විදිහ පාවිච්චි කරලා අපි ලියනවා x plus y කියලා. එක වරහ. dot අනිත් එක්කෙනා x plus z ඊළඟ වරහ. පැහැදිලිද? අපිට ඔය x plus y dot z විදිහට දෙයක් හම්බුනොත් අපිට ලියන්න පුළුවන් ඒක. පැහැදිලිද? right. හරි. දැන් මේ විඝටන න්‍යාය දෙකටම තරු දාගන්න. මොකද ඒ දෙන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ගණන් වලදී බොහෝම බහුලව පාවිච්චි වෙන දෙන්නෙක්. right. එතකොට මේ දෙවෙනි එක්කෙනාට අදාළව උදාහරණයක් ලිව්වොත් දෙවෙනි එක්කෙනාට අදාළව මම මෙතන උදාහරණ ටික ලියනවා. මට ගන්න පුළුවන් p bar plus q dot r bar කියලා තිබුණොත් මෙයාව ලියන්න පුළුවන් මට p bar plus q dot p bar plus r bar කියලා. නේද? p bar plus q ඒ කියන්නේ මේ දෙන්න. ඊළඟට p bar plus r bar. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න. right? ඕක ලියන්න පුළුවන්. ඒත් ඔය එක උදාහරණයක්. right? ඕකට එක උදාහරණයක් ඇති. ඒක ඊට වඩා සංකීර්ණ කරලා ඔයගලන්ට සාමාන්‍යයෙන් එන්නේ නැහැ. ඒ උදාහරණේ ලියාගන්න. එතකොට මේ දෙවෙනි විඝටන න්‍යායට අදාළව අපි කතා කරන උදාහරණ. හරි. එතකොට අදට අපි සෙෂන් එක මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ සර්වසාම්‍ය සමරික්තතා තව එක්කෙනෙක් ඉන්නවා ඩී මෝගන් කියලා. ඒ ටික ගැන ටක් ගාලා කියලා දීලා අපි ගණන් ටිකක් හදන්න පටන් ගන්නවා. right? ඒතර ලබන සතියේ දේවල් ටික ඉවර වුණාම ඔයගලන්ට ඊට පස්සේ සතියේ ඉඳලා බ්‍රහස්පතින්දා ක්ලාස් එකත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ක්ලාස් එකේ ඉස්සරහට යන්න. මේ උදේ වරුවේ ක්ලාස් එකේ ඊට පස්සේ අපි පටන් ගන්නවා ගේට්ස් වල තව පොඩි කොටසක් තියෙනවා සර්වසාම්‍ය කියලා. ඒක සර්වසාම්‍ය අඳින එක ඔයගලන්ට ලොකුවට බලපාන්නේ නැහැ. පාඩම කන්ටිනියු කරගෙන යන්න. සර්වසාම්‍ය ඔයගලන්ට පාඩම අන්තිමට නැවත උවමනා වෙනවා. එතනට එන්න අවශ්‍ය දැනුම දෙන්නම් මම. සහ ඊට පස්සේ තුන්වෙනි පාඩම පටන් ගන්නවා. right? ඒක තුන්වෙනි පාඩම ඉක්මනට කරගන්න ඕනේ. මොකද මේ 1 සහ බිංදුවත් එක්ක වැඩ කරන එක IT වල ගොඩක් වැඩි. ඒක නිසා මේ නම්බර් සිස්ටම් පාඩම ඉවර කරගන්න ඕනේ බොහොම ඉක්මනට. ඒක නිසා මේක කන්ටිනියු වෙනවා බ්‍රහස්පතින්දා ක්ලාස් එකත් එක්ක ඉස්සරහට. අද ක්ලාස් එකේ උදේ යනවා නම්බර් සිස්ටම් ලෙසන් එක සංඛ්‍යා පද්ධති. ලබන සතියේ මේකම කරනවා අපි. ඊට පස්සේ සති ගැන මම මේ කියන්නේ. right? හරි. එහෙමනම් ලෑස්ති පිට එන්න ඊළඟ දවසේ අපි 8:45ට සාමාන්‍ය අපේ දාගෙන තියෙන ටයිම් එකටම ක්ලාස් එක පටන් ගන්නවා. right? හරි. එහෙමනම් ගිහිල්ලා එන්න බොහොම ස්තුතියි. thank you very much හැමෝටම. ඔබදේ රෙකෝඩින් එක පුතේ අද රෙකෝඩින් එක මම හෙට උදේ වෙබ්සයිට් එකට දානවා. එතකොට බලන්න පුළුවන්. හරි? කලින් ඒවා බලන විදිය මම පෙන්නුවා. ඒක මීටර් එක බලන්නේ කොහොමද කියලා නේද? පුතේ කලින් ඒවා බලන විදිය ඕකේ නේද? ක්ලියර් නේද? ඒක කලින් ඒවා බලන්නේ කොහොමද කියන එක? ඕකේ. right. හරි. හොඳයි. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝම. thank you very much.